ජීවත් වෙලා ඉන්න අපි කළ යුතු බොහෝ දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි අපි ඊළඟ ආත්ම භවයටත් අපි මිය ගියාට පස්සේ මේ සසරේ සැරිසරනකම්ම අපට ප්‍රයෝජනවත් වෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලය තුල අපි කරන කියන දේවල්. ඒ නිසා අපි අවධානය යොමු කරමු මේ මොහොතේ මේ ජීවත් වෙලා ඉන්න අපි කොහොමද පින්කමක් කරලා මේ වගේ හොඳ දේවල් කරලා ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියලා. ජීවිතේ සාර්ථකත්වය ගැන කතා කරපුවාම ආකාර දෙකක් තියෙනවාමයි. ඒ දෙකම සමතුලිතව ජීවිතේ අපි සාර්ථක කරගන්න ඕන. එකක් තමයි ලෞකික සාර්ථකත්වය. ඊළඟට ආධ්‍යාත්මික සාර්ථකත්වය. මේ දෙකම අපට අවශ්‍යයි. ලෞකික සාර්ථකත්වය කියලා කියන්නේ මේ පින්වතුන් හොඳටම දන්නවා අපි ලස්සනට ජීවත් වෙනවා කියන එක. ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් කියන දේවල් අපි අතපත ගාමින් ලස්සනට ජීවත් වීම. කෙටියෙන්ම කිව්වොත්. ආධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ මානසික වශයෙන් අපි ලබන සතුටක්, ප්‍රීතියක්, සුවයක්, නිවීමක් කියන ගුණාංගය. මේ දෙකම අපි සාක්ෂාත් කරගත යුතුයි. සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෞකික ජීවිතයේ සාර්ථකත්වය කියන එක එච්චර බුදුදහමට ගැලපෙන්නේ නැද්දෝ කියලා. එහෙම හිතාන ඉන්නවා නම් අපි හුඟක් බුදුදහම තුළින් පහළ ඉන්නේ. ඒ අවබෝධය එහෙම තියෙනවා නම් අපි තාමත් පහළ අවබෝධාත්මක මට්ටමක ඉන්නේ. ලෞකිකත්වයේ ඉහළම ඉන්න අයද ගොඩක් ආධ්‍යාත්මික ගවේෂණය කරන්නේ පහළම ඉන්න අයද. ලෝකේ ලංකාවේ හොයලා බලන්න ගොඩාක් ලෞකික ජීවිතයේ ඉහළම ඉන්න අයද ගොඩක් බණ භාවනා කරන්නේ, බණ අහන්නේ, ආධ්‍යාත්මය සොයන්නේ පහළම ඉන්න අයද. මේ ඔබ අපි කාටවත් දකින්න පුළුවන් දෙයක්. අපි මේ ලංකා සමාජයේ ලෝකේ බලපුවාම අද ලෝකේ ගොඩක් විශේෂයෙන් බටහිර රටවල් වල ගොඩාක් ජීවිතයේ ලෞකිකත්වයෙන් ඉහළට ගිය අය තමයි අද බණ භාවනා කරමින් ආධ්‍යාත්මික වශයෙන් මනස දියුණු කරලා සත්‍ය හොයාගෙන ගිහලා ඒ නිවීම කරා ගමන් කරන්නේ අර ලෞකික වශයෙන් ගොඩාක් ඉහළට ගිය අය. හුඟා පහළ ඉන්න අය බලන්න. දුප්පත්ම අය ගමුකෝ අපි. ආධ්‍යාත්මික වශයෙන් ගවේෂණය කරන්න පන්සල් ගිහලා බණ භාවනා කරනවාද කියලා බලන්න. වෙන්නේ නැහැ. පොහොසත් අය තමයි අද ගොඩාක් බණ භාවනා කරන්නේ. ඕක බුදුහාමුදුරෝ එදා කිව්වා මේ ජීවිතේ අපි යමක් අතහරිනවා කියලා හෝ අපි ලෞකික වශයෙන් බොහෝ දේවල් සොයාගෙන යන්න එපා කියලා හෝ යමෙක් කියලා ඇත්තේ නම් බුදු පියාණන් වහන්සේ කිව්වයි කියලා. ඒ ධර්මයේ විකෘති කිරීම. මොකද අද ධර්මයේ ගොඩාක් විතර විකෘති වෙලා තියෙනවා. ඒ නිසා තමයි ලංකාවේ අයට තාම මේ දෙආකාරයෙන්වත් දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මික වශයෙන් දියුණුවොත් නැහැ, ලෞකික වශයෙන් දියුණුවොත් නැහැ. හැබැයි මුලින්ම දියුණු වෙන්න ඕනේ ආධ්‍යාත්මිකද ලෞකිකද? කොහොමද හිතන්නේ? ලෞකිකද ආධ්‍යාත්මිකද? දැන් අම්මා කියන ආධ්‍යාත්මික කියලා අනිත් අය කියන ලෞකික කියලා. මොකද කියන්නේ? හරි වයසට ගියා එහෙම තමයි කියන්නේ. ලෞකික වශයෙන් දියුණු වීම තමයි මමත් කියන්නේ ප්‍රථමයෙන්ම කියලා. අපි උදාහරණ සහිතවම කියන්න. මේක බුදුහාමුදුරුවෝ එහෙම කිව්වා වගේම කරලත් පෙන්නවා. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් ලෞකිකත්වයේ ඉහළම හිටපු කෙනෙක්. අපි අහලා තියෙනවා රම්මේ සුබ කියලා මාලිගාවල ඉඳලා රාජ සැප සම්පත් භුක්ති විඳලා ඉහළම තැනට ගියා ලෞකික වශයෙන්. මේ පින්වතුන් අහලා තියෙනවද ශ්‍රේෂ්ඨ මනෝවෛද්‍යවරයෙක් හිටියා ඒබ්‍රහම් මාස්ලෝ කියලා. අහලා තියෙනවද කියලා හොයලා බලන්න YouTube වලින් එහෙම හොයලා ඒ මාස්ලෝගේ තියරි එකක් තියෙනවා සිද්ධාන්තයක්. එයා කියනවා අර self actualization කියලා එකට කියනවා. ඒ කියන්නේ ඔකට සිංහලෙන් කියන්නේ අවස්ථා දූරාවලිය. තේරුණාද දැන් එහෙම කිව්වහම? අවශ්‍යතා දූරාවලියනේ. අවශ්‍යතා දූරාවලිය කියලා එකක් තියෙනවා. self actualization කියන්නේ ඒ මනෝවෛද්‍යරයා කියනවා මිනිහෙක් ආධ්‍යාත්මික වශයෙන් යමක් හොයාගෙන යන්නේ මුලින්ම බේසික් අර මූලික අවශ්‍යතාවයන් සපුරාගත්ත කෙනෙක් පමණයි කියලා. මූලික අවශ්‍යතාවයන් සපුරාගත්ත කෙනෙක් පමණයි මේ පිරමීඩයක් ඔස්සේ යන්නේ. මුල්ම අවශ්‍යතාවයන් තමයි මිනිස්සුන්ට අවශ්‍යයි ගෙවල් දොරවල් යාන වාහන මේ කෑම බීම ඇඳුම් පැළඳුම් කියන එක. ඒක සම්පූර්ණ වුණාම ඊළඟ එකට යනවා. මොකද්ද? ආදරය, කරුණාව, දයාව ඒවට අවශ්‍ය වෙනවා. ඒවත් සම්පූර්ණ වුණාම මේ පෞද්ගලයා අන්තිමට මේ සියල්ල සම්පූර්ණ කරගත්තාම මොකද්ද හොයන්නේ? අන්න ආධ්‍යාත්ම වෙනවා. එහෙනම් මතක තියාගන්න අර මූලික දේවල් සම්පාදනය කරගන්න නැතුව ඉහළ ටච් කරන්න බෑ. ඉහළ ගවේෂණය කරන්න බෑ.
මොකද ඒක හැම මොහොතකම එයාගේ යටිහිතින් පීඩා කරනවා එයාගේ අර තියෙන මේ අවශ්‍යතාවයන්. දැන් උදාහරණයක් හිතන්නකෝ තමන්ගේ ගෙදර දොර හදාගන්න නැතුව තමන්ගේ අවශ්‍යතාවයන් සොයාගන්න බැරුව ඔන්න යන පන්සලට බණ භාවනා කරන්න. හැම තිස්සෙම අර අන්ඩර් ප්‍රෙෂර් නැත්තම් මේ මානසයේ ඇතුලින් එයාට පීඩනය කරනවා නොඑක් ප්‍රශ්න මතක් වෙනවා ගෙදර. හොඳට බණ භාවනා කරන පන්සලට ගියාට ගෙදර මතක් වෙන්නේ නැද්ද කියලා ගැටලු ප්‍රශ්න ටික මතක් වෙනවා. ඒ මොකද අරව සම්පූර්ණ වෙලා නැහැ. කොහොමද මේක කරගන්නේ කොහොමද අරක කරන්නේ කොහොමද දරුවන් උගන්වන්නේ කොහොමද අරක ගන්න මේක ගන්න කියලා හිත ඉන්නේ. හැබැයි මේ සියල්ලම සම්පූර්ණ කරපු එක්කෙනා අපි හිතමු අවුරුදු 50 60 වෙනකොට ගෙවල් හදලා ඉවරයි යාන වාහන අරන් ඉවරයි දරුවන්ට සියලු යුතුයකම් වගකීම් ඉටු කරලා ඉවරයි සේරම බෙදලා දීලා ඉවරයි දැන් එයාගේ සියලු දේ හරි නේද? හරි නේද? හොඳට බලන්න. දැන් ඇතුලේ කැකෑරෙන්න දෙයක් නැහැ නේද? හිතන්න දෙයක් නැහැ නේද? අන්න දැන් එයාගේ මනස නිදහස් ආධ්‍යාත්මය හොයන්න. මේක මේ ඒබ්‍රහම් මාස්ලෝ කියනවා මේක. ඒක ලොකු සිද්ධාන්තයක්. සා ගැඹුරු සිද්ධාන්තයක්. දැන් කෙනෙක් හිතනවා බුදුහාමුදුරුවොත් මේක බුදුදහමට විරුද්ධද කියලා අහනවා කෙනෙක්. හොයලා බැලුවොත් බුදුහාමුදුරුවොත් ඒකම කරලා තියෙනවා. අපි කැමති නෑ බුදුහාමුදුරුවෝ එතෙන්ට දාන්න. මොකද මේ නිබ්බාන කියන එක නිර්වාණය කියන එක ටිකක් විශේෂ කරලා දෙන නිසා. කෙසේ බුදු පියාණන් වහන්සේ එහෙම සැප සම්පත් සියල්ල භුක්ති විඳලා හෙව්වා ආධ්‍යාත්මය. ඒක සොයාගත්තා ඊට පස්සේ. දැන් අර කිසිම බාහිර අර ඇතුලෙන් එන පීඩනයක් නැහැ මේ මනසට. සියල්ල පර්ෆෙක්ට් නේද? සම්පූර්ණයි. හැබැයි බුද්ධ රාජ්‍ය පිහිටවලත් නිකන් හිටියේ නැහැ. ඒ කියන්නේ මහාන වෙලා බුද්ධත්වයටපත් වෙලා කොහොමද හිටියේ? බුද්ධ රාජ්‍යයක් හැදුවේ. ඒකේ රජා බුද්ධ රාජ්‍ය ධර්ම රාජ්‍ය රජා බුදුහාමුදුරුවෝ. හිටියේ හිඟන්නා වගේද? බලන්න ජේතවනාරාමේ හැටි කෝටි 54ක් වියදම් කළා දුක. පූර්වාරාමේ හැටි කෝටි 23ක් වියදම් කළා. වේළුවනාරාමේ ඔය වගේ සුකෝපිභෝගී ජීවිතයක් ගත කළේ. දැන් අපිට කියනවා සියල්ල ඇතහැරලා අල්පේච්ඡ වෙන්න. ඕවා ඔක්කොම තණ්හා පසුපස යන්න එපා. මේවා අතාරින්න. දැන් එහෙම කියලා නැහැ බුදුහාමුදුරුවෝ. මන් දන්නේ අද අපි ඒක විකෘති කරලා තියෙනවා. ඒක හරියට අර එකම දේ එකම බොරුව එකම මිත්‍යාව නිතර කිව්වොත් එහෙම අර ගොබල්ස් න්‍යාය වගේ. ගොබල්ස් කියලා හිටියනේ අර කවුද හිට්ලර්ගේ මාධ්‍ය ඇමතියා කියලා කෙනෙක් හිටියා. අර හිට්ලර් අහලා තිබේ අර මහා දරුණු මිනිස්සෙක්. එයාට නිතර උපදෙස් දුන්නේ කෙනා තමයි ගොබල්ස්. එයා හැදුවා ඔය වගේ ක්‍රමයක්. එකම දේ නිතර කිව්වහම බොරුවක් ඒක ඇත්ත වගේ මිනිස්සු පිළිගන්නවලු. දැන් අද සමාජයට ඒක වෙලා තියෙනවා. දැන් අපේ මාධ්‍යින් හෝ අපි හිතමුකෝ පත්‍ර වලින් හෝ නිතර මිනිස්සෙක් එකම දේ කිව්වොත් බොරුවක්. ඒක ඇත්ත වගේ සමාජගත වෙනවා. මේක ගොබෙල්ස් න්‍යාය කියලා තියෙන. ඒක එදා සමාජයේ ඒක කළා. ඒකලා මිනිස්සු ඇඳුවා, රැවට්ටුවා. බුද්ධ ධර්මෙත් ඒක කරලා තියෙනවා. අයි අපට පුරුදු කරලා තියෙනවා කර්මය දෛවය ලබා උපන් හැටි ඕක තමා ජීවිතේ කර්මේ සංසාරේ ඔහොම තමා දුකයි කියලා දැන් අපි හිතන්න පුරුදු කරලා තියෙනවා. එහෙම හිතන කෙනාට මොකද වෙන්නේ? කවදාකවත් නැගිටින්න බෑ. එහෙනම් එහෙම හරියට හිතුවා නම් ලෝකේ වැඩිපුරම බණහන පින්කම් කරන වෙසක් එකට පවා හැමදාම බණ අහන පින්කම් කරන පිරිත් අහන රට ලංකාව. අනේ මිනිමරා ගන්න එනකොටා ගන්න දරුණුම මිනිස්සු ඉන්නේ ඔය ගොඩේ. කෝ එහෙනම් වෙලා නැහැ. එහෙනම් අරක බොරුවක්. අපි හිතනවා නම් දෛවයේ කර්මයේ මේ ලබා උපන් හැටි මේක කර්මයේ මේ සංසාරේ දුකයි කියලා අපි හිතන එක නිවැරදි නම් මේ ක්‍රමේ. ඒක මං කියන්නේ ගොබෙල්ස් න්‍යාය වගේ කියලා. මේ බොරුවක් නිතර හිතන්න මිනිස්සුන්ට පොළඹවලා තියෙනවා. එතන මිනිස්සු මොකද කරන්නේ? අනේ ඔව් මේවා හරි දුකයි තමයි මේ ඔක්කොම අපි දෙන්න ඕන තමයි කියන්න කනගාටුයි. සමහර ඉස්සර කාලේ ලංකාවේ වික්ෂුන් වහන්සේලා උපක්‍රමශීලීව තමන්ගේ ධනෙ ගන්නට කරපු ක්‍රමයක්. ඒ කියන්නේ අපි පරවණයි කියන්නේ අපි මේ පන්සලට අපි තමයි මේ ඉඩම් පූජා කරපොම් පූජා කරේ මේ පොල් වතු අර වතු මේ වතු කෙත් වතු පූජා කරේ අපි කියලා කියන්නේ. ඒ කාලේ සමහර අය බොරුවට කරනවලු මියගේ කෙනෙක් මැරුණට පස්සේ ඒ කාමරයට ගිහිල්ලා එයා මැරුණ කාමරෙට ගිහලා දොර වහගෙන මියගිය කෙනා එක්ක කතා කරන විදිහට වටපිටාව ඒතර අහගෙන ඉන්නවනේ මොකද කියන්නේ බලන්න දොරට කන් දීලා. ඒක දැනගෙනම ඇහෙන්න කියනවලු අර මියගේ කෙනා එක්ක කතා කරන විදිහට මොකද්ද ඔව් අර ඉඩම ඔව් පන්සල පූජා කරන්න පන්සලට ඔව් අර වත්තත් කුඹුරු ටික
ඔව් පන්සලට එහෙම ඇහෙන්න කියනවලු. එතකොට දැන් මිනිස්සු අහගෙන ඉන්නවලු මේ ගිය කෙනා එක්කෙනා කතා කරනවා තමයි කියන්නේ කියලා. තේන්නද කියන්නේ? එතකොට දැන් දොර ඇරලා එනවලු. මොකද අපේ හඳුනේ කිව්වේ කියලා අහනවා දැන් අර මේ මිනිස්සු. කිව්වා තමා දැන් ඉතින් ලස්සන කියනවා. ගොඩාක් පින් ඕනලු එයාට. එයාට ඒ ආත්මෙන් අත්මි දෙන්න, ඒ අභව්‍ය ආත්මෙන් අත්මි දෙන්න ගොඩාක් පින් ඕනලු. ගොඩාක් දේවල් පූජා කරන්න කිව්වා. එහෙයි හඳුනේ එහෙයි. ඇයි ඇහෙනවනේ කිව්වනේ ඇහෙන එක. ඉතින් ඔය එහෙම කරලා ලස්සන ක්‍රම වලින් අපිව ඇඳනවා. එහෙම අම්දිලා තියෙන අවුරුදු 1000 ගාණක් තිස්සේ ඉඳන්. මේ මම කියන්නේ මේවා අපිට එන්න පටන් ගත්තේ බොහෝ අතීතයේ. මේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලාගේ බලය රජාගේ බලය හා සමානයි. ඒ කියන්නේ රජවරුන්ටත් ලොක්කන්ටත් හාමුදුරනේ කියලා කියන්නේ. ඒ බලය භික්ෂුන් වහන්සේලාට තිබුණා. ඒ භික්ෂුන් වහන්සේලා ඒකෙන් අයිති ප්‍රයෝජනෙ ගත්තා. අරගෙන මිනිස්සු පාලනය කළා. මිනිස්සු මෙහෙව්වා. මිනිස්සුන්ගේ ලාභ ප්‍රයෝජන ගත්තා. ඕක ලංකාව විතරක් නෙමෙයි යුරෝපයේ විද්‍යාත්මක විප්ලවයේ හටගන්න හේතුවත් ඕකම. එදා තිබුණේ පල්ලියටයි රාජ්‍ය පාලකයටයි බලය තිබුණේ යුරෝපේ. මධ්‍යතන යුගයේ යුරෝපයේ එදා කාලේ සමාජය අර විප්ලව වෙන්න කලින් පල්ලියේ ෆාදර්ගේ වචනයයි රටේ පාලකයාගේ වචනයට තමයි මිනිස්සු ඔක්කොම බය වෙන්නේ. එතකොට ඒ දෙගොල්ල අන්‍යෝන්‍ය වශයෙන් පාලකයයි පල්ලියේ නායකයෝයි එකතු වෙලා තමයි ඔක්කොම කරන්නේ. ඉතින් බයයි මිනිස්සු බය කරගෙන හිටියේ. හැබැයි ගැලිලියෝ ගැලිලා සොක්‍රටිස්ලා ප්ලේටෝලා ඔය වගේ දාර්ශනිකයෝ බිහි වුණාට පස්සේ ඒ කියන්නේ ඒ අය පුච්චලා මරන්න, හිරේ දාන්න පවා ඒ පල්ලිය සහ ඒ රාජ්‍ය නායකයෝ කටයුතු කරේ. මොකද මේ අයගේ මේ නව චින්තනයත් එක්ක සමාජයේ බිඳ වැටෙනවා. සමාජය අර Tamanට ඕන විදිහට හදාගන්න බෑ. ඒ නිසා ඒ අය අල්ලලා හිර කරලා සමහර අය මැරුවා. ඔය සොක්‍රටිස්ලා ගැලිලියෝ ගැලිලා අපි දන්නවනේ. සමහර අය ප්ලේටෝලා හැම පැනලා ගියා වෙන රටවල් වලට. ඇයි ඉන්න බෑ කියලා. ඇරිස්ටෝටල් එහෙම. එතකොට එදා සමාජයේ පාලකයෝයි රාජ්‍ය පාලකයෝයි මේ ආගම් නායකයෝයි එකතු වෙලා මිනිස්සු ඇඳුවා. එදා යුරෝපයේ ඒ චින්තනය කඩාගෙන විද්‍යාත්මක විප්ලවය ඇති වෙලා අද යුරෝපයේ ගොඩාක් දියුණු නිදහස් මානසිකත්වයක් දරන මිනිස්සු බිහි වෙලා තියෙනවා. ඒකනේ ඒ විද්‍යාත්මක පෙරලියත් සමග යුරෝපය අද දියුණුයි. මිනිස්සු දැන් පල්ලියේ ඒ බොරු මේ විකාර පස්සේ මිනිස්සු කටයුතු කරන්නේ. ඒ කටි දැන් ඇත්ත දර්ශනය එය දකිනවා. ඒ කියන්නේ සැබෑ විද්‍යාව ඒ කටි දකිනවා. බොරුව දකිනවා. හැබැයි ලංකාවේ තාම ඒක වෙලා නැහැ. හොඳට බලන්න තාම ඒක වෙලා නැහැ. ඒ නිසා තාමත් අපි රූකඩ වගේ අපි ස්වාධීන නැහැ. වහල්ලු තාම අපි. ඒ චින්තනේ වහල්ලු වෙලා. කියන්නේ කියන දේ අපි පිළිගන්නා වූ පිරිසක් බාටපත් වෙලා. ඒකම තමයි අපිට දුක් විඳින්න හේතු වෙලා තියෙන්නේ. ඒක නිසාම තමයි අපිට කවදාකම් මේ ෆ්‍රේම් වලින් නැත්තම් මේ කියන රාමු වලින් අපිට නිදහස් වෙන්න බෑ. අපි ඒක සත්‍යයි කියලා හිතාගෙන ඒක තුලම කොටු වෙලා අපි දුක් විඳිනවා. ඉතින් යම් හෝ කෙනෙක් ඔය රාමු කඩාගෙන ගිය කෙනෙක් තමයි දියුණු වෙලා ලස්සනට ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ඒ කට්ටිය මේ ජීවිතේ අර කියන විමුක්තිය සුවේ විඳිනවා. දැන් බටහිර ලෝකයේ මිනිස්සු ඒකයි ඒ විද්‍යාත්මක චින්තනයත් සමග ඒ කට්ටිය ලෝකයේ අතරට එනවා. අර කොටි වෙලා හිටපු රාමුවෙන් කඩාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපි තාමත් ඉන්නේ අපේ සමාජයේ බොහෝ අය තාමත් අර ගතානුගතික සාම්ප්‍රදායික ඒ වචන වලට අපි හිර වෙලා කොටු වෙලා ඒවස් පරම සත්‍ය කියලා හිතාගෙන අපි ඇත්තටම දුක් විඳින්නේ නැද්ද බලන්න. ඒවම නේද අපට අපේ දියුණුවට කියන්නේ මොකද්ද කොටු වෙලා තියෙන දේවල්. දැන් අපි ඒ හිතන දේවල්මනේ. දැන් මට මතකයි අපේ අම්මා ඒ දවස්වල කිව්වා එහා ගෙදර මේ කවුද ඉසුරුගේ ආච්චි වෙන්න ඕනේ නේ අද නෑ කෑගල්ල ඉන්නේ. මට මතකයි කියනවා හරි මට පුදුම දුකක් ඇති වුණේ. රැකියාව කරනකොට රැකියාවෙන් අස් වුණා කිව්වා. මම ගයි තව වැඩ කරන්න පුළුවන් නේ කියලා කිව්වහම නෑ මේ මිනිස්සු කියනවානේ මේ ගොඩාක් තාම හම්බ කරනවාද මෙච්චර මේ හම්බ කරලත් මදිද ඔච්චර තණ්හාව තාම තියනවාද කියලා මිනිස්සු කිව්වලු එහෙම හිතයි කියලා මතකද අයින් වුණා කිව්වා ඒකෙන්. ඒ කියන්නේ මතකද එහෙම කතාවක් මට කිව්වා. එතකොට බලන්න එයා ඒක හිතනවා මිනිස්සු මේ තණ්හාව තව පොඩි බැඳගෙන සල්ලි හම්බ කරයි කියන හිතන නිසා ඒකෙන් අයින් වුණා. එහෙනම් ලංකාවේ ඉන්න ලොකුම කෝටිපතියෙක් ගත්තොත් ධම්මික පෙරේරා එයා හොයනවා පුදුම හැවිල්ලක් හොයන්නේ. එහෙනම් ඒකත් තණ්හා වෙන්න ඕන. එයාත් එහෙම හිතුවනා යා නතර කරනවා ඔක. නේද? ඉතින් ඒ අම්මා ඇත්තටම ඒ නිසාද මන්ද කොහොම හරි ජොබ් එකෙන් අයින් වෙලා අර විදිහට මිනිස්සු හිතයි කියලා අයින් වුණාලු.
මම නම් කියන්නේ මැරෙනකම් මුදල් හොයන්න. මොකද්ද වරද? දෙවොත් නේ දෙන්නත් පුළුවන්. පින්කම් කරන්නත් පුළුවන්. විසාකලා වගේ මේ ආරාම හදන්නත් පුළුවන්. හෙව්වොත් නේ. ඉතින් අපි හිතනවා අන්න ඒක තමයි අර අපිට දීලා තියෙන අර ගොබෙල්ස් න්‍යාය වගේ අපිට දීලා තියෙනවා වැරදි විදිහට හිතන ක්‍රමයක්. ඒක තවත් කෙනෙකුගේ වාසිය. විශේෂයෙන් මේ වාසියේ ප්‍රයෝජනය ගන්න කවුද? පාලකයෝ සහ හාමුදුරුවෝ. ඒ දෙගොල්ලට පුදුම වාසියක් තියෙනවා. ඒක ඈත අතීතයේ යුරෝපයේ තිබුණා ලංකාවේ තාම ඔක තියෙනවා. නිසා මේක තාම කඩන්න අමාරුයි. අන්දනවනේ. ඒ ඇන්දිල්ල අපිට කොච්චරද කියන්නේ දැන් අපි කතා කරොත් ඇත්ත අපිට විරුද්ධ වෙන්නේ. අපි ගොත් මෙන්න මේක වැරදි ඔහොම හිතන්න එපා. ඔහොම නෙමෙයි ඇත්තකම මෙන්න මෙහෙමයි කිව්වොත් අපි සමග ගැටෙනවා. අපට ගහන පුදුම පහරක්. මොකද ඇත්ත පෙන්නපුවාම අනිත් අයට පවතින්න බෑ. මොකද ඒ අයගේ ඒ පැවැත්ම තියෙන මේ බොරු රාමුව තුල. ඒ කියන්නේ මිනිස්සු එහෙම හිතන තාක් වාසියක් තියෙනවා එවැනි අයට. දැන් දේශපාලඥයෝ රටේ නායකයෙක් බවට පත් වෙන්නේ එහෙම හිතන මිනිස්සුන්ගෙන්නේ. මිනිස්සු ඒ විදිහට හිතවන්න පුරුදු කරලානේ. එතන මිනිස්සු ඒක මේ ඔස්සේ ගිහිල්ලා ඒ විදිහට ඡන්දේ දීලා පාලකව පත් කරගන්නවා ඒකට දිනනවා. අසරණ අපි මේ දුප්පත් අය අනේ තැරෙනවා පොඩි වෙනවා දුක් විඳිනවා. ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු ඒවටත් කියනවා කර්මය මොනවා කරන අපේ කර්මය තමයි. මේ අපි පෙර පින් කරලා නැතුව ඇති. අපි ඒවටම මොනවා හරි උත්තරයක් දෙනවා. ඒ උත්තර දෙන විදිහට අපිට බණ කියනවා. ඇයි අපි උත්තර හදා ගන්නවා. දැන් අපි ඇහුවොත් නේ දුප්පත් කෙනෙකුගෙන් ඇයි අම්මේ ඔහොම දුප්පත් උනේ? ඇයි මේ අසරණ උනේ? ඇයි මේ ලෙඩ උනේ? ඇහුවොත් කර්මෙනේ. පෙර පින් කරලා නැතුව ඇති අපිට මේවා ලබන්න. අන්න හිතන්න පුරුදු කරලා තියෙනවා. දැන් ඕන කෙනෙකුට ඒක තර්කානුකූල එක හරි. ඒක හැබැයි විද්‍යාත්මක නෑ. මොකද විද්‍යාත්මකයි කියන්නේ ඒක පැහැදිලිව පේන්න ඕන එහෙමද කියලා. ඇත්තටම මේ පෙර පින් නැති නිසාද මෙහෙම වුනේ. බැරි වෙලාවත් ඒ දරුවා පිටරට ගිහිල්ලා හැදුනොත් එහෙනම් එයාටත් එක බලපාන්න එපා. ඒකම අම්මගේ දරුවෝනේ. එයා මහා පොහොසතෙක් වෙනවා. අද යම් කිසි කෙනෙක් පොහොසතෙක් වෙලා හෝ දියුණු වෙලා තියෙන්නේ බලන්න චින්තනයේ වෙනසක් වුණ නිසාමනේ. ඒ කියන්නේ එයා හිතන විදිහේම වෙනසක් නිසානේ. එහෙනම් අපි වෙනස් කරන්නේ අපේ සිතවිලි, අපේ සිත. ඒක තමයි ප්‍රධාන වෙන්නේ. හිතන විදිහේ වරදක් තියෙනවා නම් ඒ පුද්ගලයා ඒකාන්තෙම දුක් විඳිනවා. හිතන එකමයි වෙනස් කරගන්න ඕනේ. කෙනෙක් හිතුවොත් එහෙම නෙගටිව් විදිහට නැත්තම් ඍණ විදිහට මොකක්ද ඒකට කියන්නේ දුක් වෙන විදිහට. එහෙනම් සිත වහා වෙනස් කරන්න. සතුට වෙන විදිහට හිතන්න. ධනාත්මකව හිතන්න. අන්න මේ පුද්ගලයාට හැමතිස්සෙම එයා ෆ්‍රෙෂ් නැත්තම් රිෆ්‍රෙෂ් වෙනවා කියන්නේ අලුත් වෙනවා. නැවුම් වෙනවා. සතුට වෙනවා. ඒ කියන්නේ උද්‍යෝගයේ සැනසීම එයාට නිතර ඒක විඳින්න පුළුවන්. හැබැයි අපි අර විදිහට හිතුවොත් දුකයි සංසාරේ හැටි හොම තමානේ කරුමේ තමා කියලා හිත හිටියොත් පෙර පින් නැහැ අපි පව් කාලේ කියලා හිතුවොත් කඩා වැටිගෙන යනවා. ඒ වචන කිසිම තැනක කතා කරන්න එපා. හැබැයි කනගාටුට කාරණේ පොයට පන්සලට ගිය ගමන් ඇහෙන්නේ ඕම. පව්කම පෙර පින් නැතිකම සංසාරයේ දුක ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කියනවා. දැන් උඩ කෙනෙකුට හිතන්න පුළුවන් ඉතින් බුදු දහමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නේද ඇත්ත කියලා. ඇත්ත තමයි ඒක. ඒ කියන්නේ මොකුත් නෙමෙයි. ඒක හරියට අපි හිතමු නිව්ටන් කියන විද්‍යාඥයා හොයාගත්තනේ මේ මොකද්ද ග්‍රැවිටි එක මොකද්ද මේ ගුරුත්වාකර්ෂණ බලය. ඒක හොයාගත්තේ ඇත්ත සිද්ධියක් මේ විශ්වයේ තියෙන. එහෙම ඒ සිද්ධියක් උණයි කියලා අපිට පුළුවන් ද බෝලයක් උඩ දාලා උඩ රැඳේවා කියන්න. බෑ ඒක වැටෙනවාමයි. ඒක අපිට පිළිගන්න වෙනවා. අකමැත්තෙන් උනත් ඒක යථාර්ථයක්. ඒ වගේ තමයි බුදුහාමුදුර හොයාගත්තා ජීවිත යථාර්ථයක්. අර මොකද නිව්ටන් අර ග්‍රැවිටි එක හොයාගත්තා වගේ ඒක වෙනස් කරන්න බැරි යථාර්ථයක්. කාටවත් ඒක බොරු කරන්නත් බෑ වෙනස් කරන්නත් බෑ. ඒකට අපිට එකඟ වෙන්න වෙනවා. අකමැත්තෙන් උනත්. මොකද උඩ දෙයක් බිම වැටෙනවාමයි. එහෙනම් බුදුහාමුදුර හොයාගත්තෙත් ඒ වගේම දෙයක් මේ ජීවිතේ මේ ලෝකය මේ හැම දෙයක්ම අනිත්‍යයි. ඒක එහෙම තමයි. ඒක අපිට පැහැදිලිව පේනවා. අනික දුකයි. ඇයි දුකයි කියන්නේ? අපිට වෙනස් කරන්න බැරි නිසා. දැන් මං ආසයි වයසට නොයා ඉන්න. අනේ වෙනවා ඒක. මං ආසයි නොමර ඉන්න. ඇත්තට මැරෙනවා මම. මං ආසයි අපේ මේ දරුවෝ හැමදාම ওই විදිහින්ව දකින්න. නමුත් වෙන්නේ නැහැ ඒක. ඒක තමයි දුකයි කියන්නේ. එහෙම හිත අනේ අපොයි කියන නෙමෙයි තියෙන්නේ.
අර නිව්ටන් අර න්‍යාම ධර්ම හොයාගත්තා වගේ මේකත් රියැලිටි එකක්. නැත්තම් මේක යථාර්ථයක්. මේක ඇත්තක් මේ අපි දකින. නේද? ඒක මේක නැත්තම් ගුරුත්වාකර්ෂණ නියමයේ අනේ මේක උඩ යන්නේ නැහැනේ බිම වැටෙනවා ගගා ඉඳ අපි දුක් හිතන්නේ නැහැනේ එහෙම එකක් ගැන. ඉතින් ජීවිතේ ගැනත් මේක අනිත්‍ය තමයි. ඕකා හිතන්න දෙයක් නෙමෙයි. ඒක අපිට පේනවා. මේක දුකයි අපට ඕන විදිහට නෑ. අනාත්මයි කියන්නේ ඇත්තටම ඒක තව ටිකක් පොඩක් ගැඹුරින් හිතන්න ඕන එකක්. අපි කියලා ඇත්තටම කෙනෙක් නෑ කියලා එකකුත් තේරෙනවා. එතකොට අපේ ජීවිතේ එක්තරා විදිහේ මානසික ඕක තේරෙන්නේ අර ආධ්‍යාත්මික හොයනකොට. මේ මම කියන්නේ කවුද කියන එක ඉඳලා හිටලා යන්න. රවුමක් වාහනේ ගිහිල්ලා වෙන නයිට් එකකට අවුට් ගිහිල්ලා නේද ඩිනර් එකක් අරගෙන එන්ජොයි කරලා එන්න. ට්‍රිප් එකක් විනෝද ගමනක් යන්න. ඒ ගමන් ඔය නේද? ඒක තමයි ජීවිතය කියන්නේ. ඇස හැමතිස්සෙම කැමති ලස්සන දේ දකින්න. ඒ ඇහි ස්වභාවය. කන හැමතිස්සෙම කැමති ලස්සන දේ අහන්න. දිව හැමතිස්සෙම කැමති රසවත් දේවල් විඳින්න. දිවට ඒක දෙන්න. දැන් බුද්ධ ආගමේ ඒවා එපා කියලා කියන්නේ නැහැ. එහෙම කියනද රස මේ කියන්නේ කන්න එපා කියන්නේ නැහැ. එහෙනම් ලුණු දාලා අපිට කවදාකවත් ලුණු දාන්න ඕනෙත් නැහැ. එහෙම කරන්න බෑ කාටවත්. මේක කරන්න බැරි දෙයක්. කවුද ආස නැත්තේ රසට කන්න? කවුද ආස නැත්තේ හොඳ දේවල් අහන්න? කවුද ආස නැත්තේ හොඳ දේවල් නහයට විඳින්න? කවුද ආස නැත්තේ හොඳට සනීපෙට මේ ශරීරයට දැනෙන්න? නේද මේ ස්පර්ශය විඳින්න? මේක ස්වභාවයක්. මේකෙන් කිසිම කෙනෙකුට ගැලවෙන්න බෑ. බුදුපියන් වහන්සේ කියන්නේ මේ සියල්ලම දකින්න. ඔබ පුදුම වේවි බුදුපියන් වහන්සේ තමයි හොඳටම ඇහෙන් රූප දකින්නේ. හොඳටම විඳින්නේ බුදුහාමුදුරුවෝ. හොඳටම ශබ්ද අහන්න බුදුහාමුදුරුවෝ. හොඳටම විඳින්නේ බුදුහාමුදුරුවෝ. මේ ඇයි කියන එක පොඩ්ඩක් හිතලා බලන්න ඕන ධර්මානුකූලව. කොහොමද අපිට ඒක බෑ සමහරට පෘථග්ජනයට ඒක බෑ කරන්න. නමුත් රහතන් වහන්සේලා බුදුවරු තමයි හොඳටම රූප දකින්නේ. හොඳටම කනින් ශබ්ද අහන්නේ. හොඳටම රස විඳින්නේ. ඇයි ඒකේ ඇත්තම යථාර්ථයේ උන්වහන්සේලා දකිනවා. ඒතර අපේ තියෙන යම් දෘෂ්ටියේ අපි හිතන විදිහ යම් වරදක් නිසා අපිට ඒක හොඳට ගන්න බෑ. ඒකනේ දැන් හිතන්න බැරි වෙලාවත් අම්මා රසව කෑමක් කන්න යනවා. දැන් උදේ සිල් අරන් ඉන්නේ. දැන් හවස කියනවා දුවලා අපි යන් අද අම්මේ KFC යන් කියනවා. දැන් හිතන්න පුළුවන් සිල් සමාදන් වෙලාවේ භාවනා කරලා මේක හොඳද දන්නේ නැහැ කියලා අරක කන්නේ බයෙන්ද. පව් වේයිද දන්නෙත් නැහැ මේකේ මස් මාළු තියෙනවා මේකේ මොනවා තියෙනවද දන්නේ නැහැ කියලා දැන් එයාට ඒක රසට කන්න බෑ. ඇයි නොඑක් ඒවා හිතනවා. එහෙම හිතන එක සම්පූර්ණ වැරදි. කන වෙලාවේ කන්න ඕන. මහා සතිපට්ඨාන සූත්‍රය කියන්නේ තමයි මොකද්ද? දැක්ක දේ දැක්කා පමණයි එක අතාරින්න. ඒක බැලුවා දැක්කා ඉවරයි. ඒ වෙලාවේ කෑව එතනින් ඉවරයි. අපි හිතුවොත් එම අනේ මං ඊයේ මස් කෑවා මට මොකුත් වෙයිද දන්නෙත් නැහැ. මස් කාලා හරි වෙඩේ උනේ මේ මස් ගෙනාවා ගෙදෙට්ට කියලා ඔයා හිතුවොත් මොකද වෙන්නේ? එයා ඉවරයි එතන. බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද? බලන්න අතාරින්න. දකින්න අතාරින්න. හරි එච්චරයි. ඒක තමයි ජීවිතය කියන්නේ. ඇහෙන් විඳින්න අතාරින්න. කනෙන් අහන්න අතාරින්න. ඒක අර මේ ඒක උපාදානය කරගෙන. උපාදානය කියලා කියන්නේ අර වගේ හිතන එක. අල්ලගෙන හිතනවා. අනේ මේක හරිද දන්නේ මං කරා වැරදිද දන්නේ මේක හොඳද දන්නේ අද දවසේ මෙහෙම කරපුවක මං වැරදි නේද? මොකද වෙන්නේ දැන්? ඉවරයි. හිත කඩා වැටෙනවා. ඒ නිසා එහෙම නෙමෙයි බුදුදහම ගැන හොඳට අපි ධනාත්මකව හිතලා ජීවිතේ ලස්සනට මේ ජීවිතේ විඳින්න පුරුදු වෙන්න. එතකොට තේරෙවි ඔය ආධ්‍යාත්මික සුවේක ඇත්තටම කොහොමද ගන්නේ කියන එකත් තේරෙවි. අර මම කිව්ව විදිහට මොකද බුදුදහම කියන එක විද්‍යාවෙන් ඕන විදිහට ඔප්පු කරන්න පුළුවන්. ඕන විදිහට පුළුවන්. මනෝ විද්‍යාත්මකද ජීව විද්‍යාත්මකද හැම පැත්තෙම මේක ඔප්පු කරන්න පුළුවන් එකක්. ඒ නිසා ඒ විදිහට හිතන්න අර සාම්ප්‍රදායික කොටුණු ගතානුගතික සිතිවිලි වලින් නිදහස් වෙන්න ඇත්ත ධර්මයේ හොයන්න ඒ අනුව ගමන් කරන්න ඔබට ආන් එදාට ඔය සැබෑ විමුක්තිය සැබෑ සිතේ සතුට සැබෑ ජීවිතය හමු වෙනවා.